ආයුබෝවන් දුවේ පුතේ දැන් අපි සූදානම් වෙමු 9 වන ශ්‍රේණියේ පළවන අර්ධ වාරයට නියමිත සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමකට. දුවේ පුතේ අද අපේ මාතෘකාව තමයි සිංහල භාෂාවේ රසවත් යෙදුම්. සිංහල පෙළ පොතේ පළවෙනි පාඩමට සම්බන්ධ ව්‍යාකරණ පාඩමක්. පිටු අංක 5 සිට 7 දක්වා. දුවේ පුතේ ඒ වගේම මේ පාඩම ඉගෙනීමෙන් බලාපොරොත්තු වන නිපුණතා මට්ටම තමයි සාම්ප්‍රදායික යෙදුම් භාෂාමය කාර්යයේදී උචිත පරිදි භාවිතා කිරීම. ඒ වගේම ඉගෙනුම් පළ විදිහට භාෂාවේ යෙදෙන සාම්ප්‍රදායික යෙදුම් හඳුනාගෙන ප්‍රකාශ කිරීමත් සාම්ප්‍රදායික යෙදුම් වලින් භාෂාව පෝෂණය වන ආකාරය පැහැදිලි කර ගැනීමත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලිවීමේදී සාම්ප්‍රදායික යෙදුම් භාවිතා කරමින් නිර්මාණශීලීව රසවත් ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීමට ඔයාලව පෙළඹවීමක්ද මේ පාඩමෙන් අපේක්ෂා කරනවා. ඒ වගේම ව්‍යක්තව අදහස් ප්‍රකාශ කිරීම සඳහා සාම්ප්‍රදායික යෙදුම් භාවිතා කිරීමට හුරු කරවීමක්ද බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ ලිවීමේදී අපිට අදහස් වඩා රසවත් ආකාරයෙන් ප්‍රකාශ කරන්න උපකාරී වන රසවත් යෙදුම් කීපයක් තියෙනවා. ඒවා අපි විශේෂ යෙදුම් කියලා සිංහල භාෂාවේදී කියනවා. එතකොට මේ විශේෂ යෙදුම් අපි හඳුන්වනවා සාම්ප්‍රදායික යෙදුම් කියලා. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය ප්‍රකට කරනවා. ඒ වගේම භාෂාව අලංකාර කරන්නත් මේ සාම්ප්‍රදායික යෙදුම් යොදාගෙන තියෙනවා. එතකොට මේ යෙදුම් ඇසුරෙන් වාක්‍යවල අර්ථය වඩා තීව්‍ර විදියට පැහැදිලි කරලා ප්‍රකාශ කරන්න පුළුවන්. මේ විශේෂ ඒ කියන්නේ මේ සාම්ප්‍රදායික යෙදුම් වලින් භාෂාව රසවත් කරගන්න පුළුවන්. ඒ වගේම භාෂාව ප්‍රාණවත් කරගන්න පුළුවන්. ඒ වගේම පාඨක අවධානය යොමු කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට මේ යොදා ගන්නා සාම්ප්‍රදායික යෙදුම් අපිට වර්ග කිහිපයකින් දක්වන්න පුළුවන්. ඒවා තමයි ප්‍රස්තාව පිරුළු ආප්තෝපදේශ රූಢි. අපි දැන් මොනවද මේ ප්‍රස්තාව පිරුළු කියන්නේ, මොනවද මේ ආප්තෝපදේශ කියන්නේ, මොනවද මේ රූಢි කියන්නේ කියලා ඉගෙන ගනිමු. දුවේ පුතේ ප්‍රස්තාව පිරුළු කියන්නේ ප්‍රකාශ කිරීමට අපේක්ෂිත අදහස් වඩා හොඳින් තහවුරු කරන්න යොදා ගන්නා යෙදුම් විශේෂයක්. එතකොට අවස්ථාවට උචිත කියමන නැතිනම් තැනට සුදුසු කියමන අන්න ඒ වගේ අදහසක් මේ ප්‍රස්තාව පිරුළු යෙදුම් විශේෂයෙන් මතු කර දක්වනවා. ඇත්තටම භාෂණයේදී භාෂණය කියන්නේ අපි කතා කරනකොට, ලේඛනයේදීත් ඒ කියන්නේ අපි ලියනකොට බහුලව භාවිතා වන යෙදුම් විශේෂයක් තමයි මේ ප්‍රස්තාව පිරුළු. මේ ප්‍රස්තාව පිරුළු මේ යම් දෙයකින් ඒ කියන්නේ අපි කියන යම් වචන සමූහයකින් දෙන වචනාර්ථයේ ඉක්මවා යන පුළුල් අදහසක් ප්‍රකාශ කරනවා. එතකොට මේ ප්‍රස්තාව පිරුළු බැලුවාම හුඟා වෙලාවට මේවා හැදිලා තියෙන්නේ එක්කෝ කිසියම් කතාවක් මුල් කරගෙන, එහෙම නැත්නම් යම් කිසි සිදුවීමක් මුල් කරගෙන. ඒ වගේම ධර්මනේ යම් කිසි සත්‍යතාවක් හෝ සමාන බවක් හෝ මුල් කරගත් පිරුළුත් තියෙනවා.
දැන් ගත්තාම ලූ, සේ, මෙන්, වැනි, වගේ. ඒ වගේ නිපාත ලූ, සේ, මෙන්, වැනි, වගේ කියලා කියන නිපාත පද. අන්න ඒ වගේ නිපාත පද වලින් බොහෝ විට මේ වගේ ප්‍රස්ථා පිරුළු කෙලවර වෙලා තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් පය බරවාට පිටිකර බෙහෙත් බැන්දා වගේ. එතකොට වගේ කියන නිපාතයෙන් කෙලවර වෙලා තියෙනවා. මම කිව්වේ ප්‍රස්තාව පිරුළක්. එතකොට මුඛ පරම්පරාගතව ඉදිරියට පොදු ජනතාවගේ විවහාර භාෂාවේ පොහොසත්කම පෙන්වා දීමට ප්‍රස්තාව පිරුළු කදිම උදාහරණයක් විදිහට අපිට පෙන්වන්නට පුළුවන්. දුවේ පුතේ මං සූදානම් වන්නේ ඒ වගේ ප්‍රස්තාව පිරුළු කීපයක් ඔයගලන්ට කියලා දෙන්න. ඒ ප්‍රස්තාව පිරුළු වලින් ඒ කියන්නේ ඒකෙන් කියන මොකක්ද අර්ථවත් වෙන්නේ? ඒ ප්‍රස්තාව පිරුළු වලින් මොකක්ද අර්ථවත් වෙන්නේ කියන එකත් මම මෙතනදී පැහැදිලි කරනවා. බලන්න ගඟට ඉනි කැපුවා වගේ ඒක ප්‍රස්තාව පිරුළක්. ඒක කියන්නේ ඒකෙන් කියවෙන්නේ මොකද අදහස් කරන්නේ මොකද්ද? උත්සාහය නිෂ්ඵල වීමනේ. අපි මොකක් හරි වැඩක් කරලා ඒ වැඩේ ප්‍රතිඵලයක් ලැබුණේ නැතිනම් අපි කියනවා ගඟට ඉනි කැපුවා වගේ කියලා. මේක ඇත්තටම ජන කතාවක් ඇසුරින් තමයි මේක මේ ප්‍රස්තාව පිරුළ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේ එලිපත්තේ ඉන්න බලලා වගේ. ඒ කියන්නේ ස්ථිර බවක් නැති. ස්ථිර බවක් නැති කියන එක තේරුම් කරන්න, ඒක පැහැදිලි කරන්න යොදා ගන්නවා. එලිපත්තේ ඉන්න බලලා වගේ. ඒ වගේම තවත් ප්‍රස්තාව පිරුළක් අහසට ඉනිමන් බැඳා වගේ. ඒ කියන්නේ නිෂ්ඵල ක්‍රියාවක් සිදු කිරීම. නිෂ්ඵල ක්‍රියාවක් නේ අහසට ඉනිමන් බැඳීම නේද? අනිත් එක කිරි ගහට ඇන්නා වගේ. ඒ කියන්නේ ස්ථිරවම ප්‍රතිඵල ලැබීම. කල දුටු කල වල ඉහ ගන්නා සේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ අර්ථවත් වෙන්නේ අවස්ථාවක් ලැබුණු විට ඉන් ප්‍රයෝජන ගැනීම. ගඟෙන් වතුර බී මුහුදට ආවඩන්නාසේ. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? උදව් කළ අය අමතක කර වෙනත් අය පැසසී. දුවේ පුතේ මම දැන් පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ ඒ ප්‍රස්තාව පිරුළු වලින් කීපයක් යොදාගෙන වාක්‍ය ගොඩනගන හැටි. ඒ මොකද මේ ප්‍රස්තාව පිරුළෙන් කියවෙන අදහස ගෙනෙන විදිහට. බලන්න ගඟට ඉනි කැපුවා මෙන් කියන ප්‍රස්තාව පිරුළ යොදාගත්තොත් මේ විදිහට වාක්‍යයක් හදන්න පුළුවන්. තම දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කැපවුණු දෙමව්පියන්ගේ බලාපොරොත්තු ගඟට ඉනි කැපුවා මෙන් ඌයේ දරුවන් නොමග ගිය බැවින්. තේ පැහැදිලි නේද? එතකොට ගඟට ඉනි කැපුවා කියන එක එතනින් අර්ථවත් වෙනවා. ඊළඟට කිරි ගහට ඇන්නා වැනි කියන එක. තම අරමුණ හරියටම ඉටුණු හේයින් ශාස්ත්‍රකරුගේ අනාවැකිය කිරි ගහට ඇන්නා වැනියයි මව පැවසුවාය. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කියලා තියෙනවා. එතකොට බලන්න කොච්චර ලස්සනට ඒ අදහස දෙනවද කියලා ඒ ප්‍රස්තාව පිරුළු යොදාගත්තාම. ඔයගොල්ලන්ත් ওই විදිහට කියවනකොට පොත් කියවනකොට ඒ වගේම ඔයගොල්ලෝ ලියනකොට බලන්න ප්‍රස්තාව පිරුළු යොදාගෙන ඔයගොල්ලෝ කියන්න යන දේ නේද? ඒකේ අදහස වඩා තීව්‍ර වෙන විදිහට කියන්න සූදානම් වෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ නිතරම කියවනකොට ඒ වායේ තියෙන ප්‍රස්තාව පිරුළු එහෙම සොයන්න. දරුවනේ අපි ළඟට තවත් සාම්ප්‍රදායික යෙදුමක් ඉගෙන ගනිමු. මොකද්ද? ආප්තෝප දේශ. මොකද්ද ආප්තෝප දේශ කියලා කියන්නේ? ආප්ත කියලා කියන්නේ දැනුම ඇති, අසූපිරු තැන් නැති. ඒ කියන්නේ වියක් නැත්නම් බහුශ්‍රුත කියන එක තමයි ආප්ත කියන වචනයෙන් අදහස් වෙන්නේ. ඒකින්ද වියතුන් එහෙම නැත්නම් බහුශ්‍රුතයන් දෙන උපදේශ නැත්නම් අවවාද හඳුන්වනවා ආප්තෝප දේශ කියලා. ආප්තෝප දේශ කියන වචනය විසන්දි වුණාම ආප්ත උපදේශ කියන
විසන්ධි වුණාම ආප්ත උපදේශ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒක සංධි වුණාම තමයි ආප්තෝපදේශ වෙන්නේ. ඒ වගේම සැඟවුණු අරුතකින් හෝ ව්‍යංගාර්ථයෙන් තොරව ඍජුවම කිසියම් උපදේශයක් ලබා දීම ආප්තෝපදේශවල ස්වභාවයයි. මේකේ නැහැ සැඟවුණු අර්ථයක්. ඒ කියන්නේ ව්‍යංගාර්ථයක් නෑ. යම්කිසි උපදේශයක් ඍජුවම ලබලා දෙනවා ආප්තෝපදේශ වලින්. අපි බලමු උදාහරණ කීපයක්. අපි බලමු දරුවනේ ආප්තෝපදේශ කීපයක්. ඔවාදිනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට. මේක ලෝකෝපකාරයෙන් අරන් තියෙන්නේ. ඔවාදිනු පරහට. ඔවා කියන අවවාද. පරහට අනුන්ට. ඒ කියන්නේ අනුන්ට අවවාද දෙන්නේ තමා සම්මතෙහි පිහිටා. ඒ කියන්නේ තමා හරියට ඉඳලයි අනුන්ට අවවාද කරන්නේ. ඒක ආප්තෝපදේශයක්. ඒ කියන්නේ ඒකෙන් දෙනවා යම්කිසි උපදේශයක්. ඒ වගේ පෙරලෙන ගලේ පාසි නොබැදී. ඉවසීමෙන් සැනසීම ලැබේ. උඩ පැන්නොත් බිම වැටේ. පිරුණු කලේ දිය නොසැලී. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. ගින්නක් නැතිව දුමක් නොනගී. මේවා තමයි දරුවනේ ආප්තෝපදේශ. දුවේ පුතේ අපි ළඟට බලමු තවත් සම්ප්‍රදායික යෙදුම් විශේෂයක් රූඩි. මේවට කියනවා ඉඟි වැකි කියලා. භාෂාවක භාවිතා වන වචනවල අර්ථය අභිබවා වෙනස් අර්ථයක් ධ්වනිත වන විදිහට යොදන භාෂාත්මක යෙදුම් තමයි අපි රූඩි කියලා කියන්නේ. එතකොට මේ රූඩි වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි පුළුල් අදහසක් වචන කීපයකින් හකුලලා තීව්‍රව අර්ථවත් ප්‍රකාශ කිරීම. එතකොට මේ රූඩි වචනවලට ආරූඪ අර්ථයක් දීම. ලෙසින් තමයි ඉඟි වැකි කියලා කියන්නේ. මේ රූඩි අපි කලින් ඉගෙන ගත්ත ප්‍රස්තාව පිරුළුයි අතර තරමක සමාන බවක් දකින්න පුළුවන් දරුවනේ. ඒ වුණත් මේ දෙක වෙන් කරලා ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. මොකද රූඩි වල තියෙනවා සංක්ෂිප්ත බවක් හා ව්‍යංගාර්ථවත් බවක්. දුවේ පුතේ රූඩි වලට උදාහරණ කීපයක් අපි දැන් බලමු. පනට පනමින්. පනට පනමින් කියලා කියන්නේ ඉතා හිතවත් ලෙස. තවත් එකක් අංගේම. අහංකාර වීම. අපි කියනවනේ කතාවට ඔයගොල්ලන් අහලා ඇති. එයාට දැන් අං ඇවිල්ලා කියන. ඒ කියන්නේ අහංකාර වෙනවා. අකුල් හෙලීම. ඒ කියන්නේ බාධා කිරීම. කරල පැහිලා. ඒ කියන්නේ යහපත් කාලයක් උදා වීම. දෙහි කපනවා. ඒ කියන්නේ දොස් පැදරීම. කිඹුල් කඳුළු හෙලීම. ඒ කියන්නේ බොරුවට හැඬීම. මුරුංගා අත්තේ තැබීම. ඒ කියන්නේ බොරු වර්ණනා කිරීම. සුදු ලුණු පොඩි කිරීම. ඒ කියන්නේ අනුන් මුලා කිරීම. දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති නේ. ඒ කියන්නේ වචනවල තියෙන අර්ථය අභිබවා නේද? ඒ අදහස තීව්‍ර වෙන විදිහේ අදහසක් තමයි මේ රූඩි වලින් දෙන්නේ. දුවේ පුතේ අපි බලමු දැන් රූඩි කීපයක් යොදාගෙන අර්ථවත් වාක්‍ය කීපයක් හදන ආකාරය. පනට පනමින් සිටි දෙමිතුරන්ගේ විරසකය සැමගේම කතාබහට ලක්විය. පනට පනමින් බලන්න පනට පනමින් ඒ කියන්නේ ඊටාම සමීප නේද මිතුරන් පිරිසගේ විරසකය සැමගේම කතාබහට ලක්විය. ඒතර මම විරසකය කියලා කියන්නේ අමනාපකම්. එතකොට මම හිතනවා අදහස තීව්‍ර වෙන විදිහට ඒ රූඩිය යොදාගෙන වාක්‍යයෙන් අපිට අදහස ගන්න පුළුවන්. ඊළඟ එක යම් අයෙකුගේ දියුණුවට අකුල් හෙලීම නුසුදුසු ක්‍රියාවක් බව ගුරුතුමා ප්‍රකාශ කළේය. අකුල් හෙලීම කියන්නේ බාධාවක් ඇති කිරීම.
ඊළඟ වාක්‍ය බලමු. මං ඒ ගැන හොඳට දන්නවා. මට සුදු ලූණු පොඩි කරන්න එපායයි සිරිපාල පැවසුවේය. මට සුදු ලූණු පොඩි කරන්න එපා. ඒතර මම හිතනවා ඒ රූඩි යොදාගෙන ඒ වාක්‍ය තුනෙන් නේද ඒ කියවෙන අදහස ඉතාමත්ම තීව්‍ර විදිහට රසවත්ව යොදාගෙන තියෙනවා. දැන් දුවේ පුතේ පාඩමට හොඳින් සවන් දුන්නනේ. අපි අභ්‍යාස ප්‍රශ්න කීපයකට යමු. ඔයාලගේ පෙළ පොතේ 8 වෙනි පිටුවේ තියෙනවා ලිඛිත අභ්‍යාස. ප්‍රශ්නාංක 1 ගැළපෙන රූඩි වරහන් තුලින් තෝරා හිස්තැන් පුරවන්න. ප්‍රශ්න පහට යටින් වරහන් ඇතුලේ රූඩි තියෙනවා. ගැළපෙන රූඩිය යොදාගෙන පිළිතුරු ලියන්න. මම එකක් කියලා දෙන්නම්. පළවෙනි ප්‍රශ්නය මැණිකක් ලැබුණු පසු ඔහුගේ හිස්තැනක් වගේ. බලන්න මෙතනදී අපිට තෝරගන්න පුළුවන් රූඩි වලින් කරල පැහිලා. කරල පැහිලා කියන්නේ සරු වුණා කියන එක. මැණිකක් ලැබුණු පසු ඔහුගේ කරල පැහිලා වගේ. ඒ වගේ අනිත් ප්‍රශ්න හතරටත් ගැලපෙන රූඩිය තෝරගන්න. ප්‍රශ්නාංක 2 පළවෙන කොටසේ අරුත් වලට ගැලපෙන රූඩි දෙවන කොටසින් තෝරන්න. එක කොටස දෙක කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. පළවෙන කොටසේ තියෙන අර්ථවත් වාක්‍යාංශ කොටසක්, දෙවන කොටසේ තියෙන රූඩි. එතකොට ඒ පළවෙනි කොටසට ගැලපෙන රූඩිය දෙවෙනි කොටසින් තෝරලා ඊතල වලින් යා කරන්න. බලන්න මම එකක් උදාහරණ විදිහට කියලා දෙන්නම්. කරදර පිට කරදර. ඒ කියන්නේ කොරේ පිටට මරේ. එහෙනම් ඉතිරි ප්‍රශ්න ඒ කියන්නේ ඉතිරි හතරත් ඒ විදිහට තෝරගෙන හොඳට කල්පනා කරලා ගැළපෙන පරිදි නිවැරදිව යා කරන්න. එහෙනම් දරුවනේ පාඩම අවසానයි. ස්තුතියි.